ආයිබෝවන් අදත් අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ හෙළි සංස්කෘතියේ වැඩසටහනෙන්. ඔබේ ආලින්දයට හැමදාම අපි ආවේ සංස්කෘතියේ උපාංග සංස්කෘතියේ තියෙන ලස්සන තැන් ඔබත් එක්ක කතා කරන්න. අද අපි මේ හෙළි සංස්කෘතියේ වැඩසටහනට ඔබේ ජීවිතයට, ඔබේ දරුවන්ගේ ජීවිතයට, වැඩිහිටියන්ට, සමස්ත ලාංකේය ජනතාවටම වැදගත් වෙන මාතෘකාවක් කතා කරන්න යන්නේ. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන සද්ධර්ම පොණ්ඩරීකය. ඒ වගේම සදහම් කාරණය. මේ සදහම් කාරණය කතා කරන්න අපේ හරිදේ ටීවී මැදිරියට අපි ගෞරවයෙන් ආරාධනා කරා. එතුමා පනදුරු වැලිපිටිය ශ්‍රී චන්දමුනි ඉංග්‍රීසි දහම් පාසලේ උපප්‍රධානාචාර්යවරයා. ඒ වගේම එතුමා දැන් විශ්‍රාමලත් අපේ රටට සම්පත් උදා කර දීපු විශිෂ්ට පුද්ගලෙක්. ඒ කියන්නේ ඇඟලුම් ශාස්ත්‍රයේ කර්මාන්ත කළමනාකරවරයෙකු වශයෙන් වැඩ කළා. දැන් ඉසමුලන්. ඔහු කෙටි කාලයක් මේ ඉසමුලන් කාර්යයට ධර්ම එකතු කරගත්තා. ශ්‍රී සද්ධර්මයේ හදාරමින් ඒ පිළිබඳව පැහැදිලි කරමින් ලොකු ගමනක් ආවා. අපි එතුමාව පිළි අරගෙනම අපේ සාකච්ඡාව පටන් ගමු. ඔන්න ඇසල රත්නායක මහත්මයාණනි, ඔබතුමාට ආයිබෝවන් කියලා අපි වැඩසටහනින් පිළිගන්නවා. ආයිබෝවන්. දයාබර ප්‍රේක්ෂක ඔබ හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ හෙළි සංස්කෘතියෙන් කිසියම් විශේෂ කාරණයක් මතක් කරන්න. ඒ තමයි අද අපි කතා කරන්න යන්නේ එදිනෙදා ඔබේ ජීවිතයට ඔබ තබා ගත යුතුම විශිෂ්ට දහම් කාරණයක්, සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කාරණයක් ඇසල රත්නායක මහත්මයා සමග සාකච්ඡා කරන්න. ඒ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන්ම අපි මේ දහම් පණිවිඩයෙන්ම අපි අපේ සාකච්ඡාවට යන්න හදන්නේ. ඇසල රත්නායක මැතිතුමනි, ඔබතුමා අපේ නාලිකාවට අද මුලින්ම පැමිණි. අපි ඔබතුමා ආදරෙන් පිළිගන්න ගමන්ම අපි කිව්වා ඔබතුමා මේ ශ්‍රී සද්ධර්මයේ, බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපේ ලාංකීය ප්‍රජාවට, ඒ කියන්නේ උවැසියන්ට පැහැදිලි කරමින් ඔබත් වඩමින් ගමන් කරන මොහොතක්. මට කියන්න ඔබ ගැන වගතුක ටිකක් අපේ දයාබර ප්‍රේක්ෂකයන්ට කතා කරගන්න. තෙරුවන් සරණයි. හරිදේ ටීවී කාර්ය මණ්ඩලයට ඉන්න සියලු දෙනාට මම ඉස්සෙල්ලාම මගේ සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. මට මේ වගේ ගැඹුරු ධර්ම කාරණාවක් විග්‍රහ කරලා දෙන්න අවස්ථාවක් සලසා දීම. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ක්‍රීඩාංශයෙන් තමයි මම ගොඩාක් දියුණු වෙලා හිටියේ. මම නොකරපු ක්‍රීඩාවක් නැහැ. රාග ක්‍රීඩා, ක්‍රිකට්, ෆුට්බෝල්, කෙඩිටිං, ස්විමිං ඔයකුත් දේවල් කරලා මුන්ට මේ මීටර් 400 ලංකාවේ දෙවෙනි තැන ඒ වගේ අරගෙන ඇඟලුම් ක්ෂේත්‍රයට, ඒ කියන්නේ ඔබ ශාරීරික යෝග්‍යතාවෙන් නිපුණයි. එහෙම තරුණ කාලේ ඔබේ තරුණ කාලේ තමයි තරුණේ. ඊට පස්සේ ඇඟලුම් ක්ෂේත්‍රයේ මම ගොඩක් දුර ගමනක් මම ඒක කෙටි කරලා යනවා. මට 2002 පස්සේදී ජාතික මට්ටමේ සම්මානයක් හම්බ වෙනවා. 5S සම්මානයේ ජපාන් ජාතිකයන් විසින් පිරිනමන ලද 5S සම්මානය මට හම්බුණා. ඒකෙදී මම නියාමනය කෙරුවේ නියාගම. මේ ගාල්ල දිස්ත්‍රික්කයේම නියාගම කියන ගමේ අලුතෙන්ම ආරම්භ කරපු මේ කර්මාන්තශාලාව. ඉතින් ඒ සඳහා අපි හුඟා වෙහෙස වුණා. සියලු දෙනාගේම එකමුතු කමත් සාමූහිකව වැඩ කිරීම ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක ලබා ගත්තේ. ඒක තමයි ඉතින් නොමැකෙන සිද්ධිය. ඔබ මේ දහම පැත්තට යොමු වුණේ කොහොමද? විශේෂයෙන්ම විශ්‍රාමලත් හැමෝම බලන්නේ දෙවෙනි රැකියාවක් කරන්න. ඔබ ඇයි රැකියාව ගැන නොසිතා මේ ශ්‍රී සද්ධර්මයේ හදාරන්නත්, එය යම් මට්ටමකින් දේශනා කරන්නත්, දහම බෙදා හදා ගන්නත් උත්සාහ කරේ? ඔව්, ඇත්තටම අපි බැලුවා මේ රැකියාවත් එක්කම රැකියාව කියන්නේ මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක් කියන්නේ හරි පීඩිත රස්සාවක්. නිදහසක් නැති, උදේ නැති, දවල් නැති, රැය නැති, ඉරිදා නැති, සෙනසුරාදා නැති, ආතතියට ලක් වෙනවා කියලා. පුදුමාකාර ආතතියට ලක් වෙන රස්සාවක්. ඉතින් මට හිතුණා මේක අවුරුදු 50-55 නෝට මේක ඉවරයි. දැන් එතනින් ඇති. දැන් අපි වෙලාවට බලන්න ඕනේ කියලා ඔහොම කල්පනා කර කර ඉන්නකොට මට රැකියාව අයින් වෙච්ච ගමන් මම ගියා පන්සලට.
පන්සලේ අපේ නායක හාමුදුරු දමගස්සාරි චන්ද්‍රසිරි හාමුදුරු මයිත් එක හොඳ හිතවත්. එතකොට මම හාමුදුරුත් එක්ක කතා කරුවා අපි පන්සලේ හිටිය හාමුදුරුවෝ 7 නමක් විතර. තරුණ පුංචි හාමුදුරුවෝ මම හාමුදුරුවන්ට යෝජනාවක් ගෙනාවා. අපි මේ හාමුදුරුවන්ට ඉංග්‍රීසියෙන් බණ කියන්න කතා කරමු කියලා. ඔව්. මේක ජාත්‍යන්තරයට අපිට හාමුදුරුවෝ ගෙනියන්න පුළුවන් කියලා අපි 2009 හෝ 8 මට හරියටම දිනේ මතක නැහැ. ඒ වගේ කාලේ හාමුදුරුවෝත් එක පයින්ම කැමති වුණා. කැමති වෙලා අපි මේක ටිකෙන් ටික පටන් ගත්තා. ඒක ඉතින් දීර්ඝ කතාවක්. මම අදටත් ඉන්නවා. ඉතින් අපේ නම ගිය හොඳ ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙන හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒකෙන් ඵල ප්‍රයෝජන ගත්තා. ඔබ මේ දහම් පාසලට ඉංග්‍රීසි දැන් විශේෂයෙන් අපි දන්නේ දහම් පාසල් අධ්‍යාපනය සිංහල භාෂාවෙන් තමයි මාධ්‍යෙන් තමයි සිද්ධ වෙන්නේ. ඔබ ඉංග්‍රීසි මාධ්‍යයට ඔව් ඒ හාමුදුරන්ට ඉංග්‍රීසි උගන්වනවත් එක්කම හාමුදුරුවෝ කිව්වා අසල මහත්තයා අපි මෙතනින්ම දහම් පාසලක් පටන් ගමු පොඩි ගානකින්. ඉතින් අපි 15 දෙනෙක්ගෙන් විතර දහම් පාසලක් පටන් ගත්තා. හරියට අද වෙනකොට 300ක් 350ක් විතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා. ඉතින් බොහොම හොඳ මට්ටමින් ඒක කියන්නේ පානදුර කියන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබත් දන්නවා ඒ නගරය බෞද්ධ පුනරුදයක් තිබුණු ඒ වගේම දැනටත් පුනරුදයක් පවතින ඊටාම ධර්මයට කැමැති පිරිසක් සිටින ප්‍රදේශයක්. ඇසල් රත්නායක මෙතුමනි මම ඔබෙන් අහන්න කැමතියි ඔබ මේ දහම් පණිවිඩයක් අරන් ආවේ එක දහම් කාරණයයි. යෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ දහම් කාරණේ. මම ඒට එන්න කලින් ඔබෙන් අහන්න කැමතියි මේ සමස්ත සමාජයේම පෙළිලා දුකින් වෙලිලා ඇලීම් ගැටීම් වලින් ඉද්දී මානසික සහනය උන්ට ආධ්‍යාත්මික සුවය ළඟා කරගත යුතුයි. ඔවුන්ට ඒ මඟ කියා ගන්නට ඔවුන්ට යා ගන්නට යම් තැනක නතර වී සිටිනවා. ඔබ මේ දහම් කාරණේ තා හොඳින් පැහැදිලි කරනවා. මට පැහැදිලි කරන්න මානසික සහනය කියන්නේ කුමක්ද? ඒ බෞද්ධ ඉගැන්වීමත් එක්ක කොහොමද සංසන්දනය? ඔව්. ඒක ඔබතුමා නගන ප්‍රශ්නේ නම් ඉතාමත්ම වැදගත්. වැදගත් කියන්නේ අපි මේක දැන් මේ කාලේ කතා කරන්න ගත්තට මේකට අපි බටහිර සංස්කෘතිය නම් වචන ගොඩක් යොදලා තියෙනවා. මේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් and ස්පිරිචුවල් හැපිනස් කියන මේ ආධ්‍යාත්මික සතුට සහ ආධ්‍යාත්මික සංවර්ධනය ගැන ගොඩක් කතා කරනවා. අපි තාම ඒක පාසල් මට්ටමින් අපි කතා කරනවා හරි අඩුයි. මේක අපිට ලොකු ප්‍රශ්නයක් බව මට තේරුණා ඇත්තටම. ඉතින් අපි ළමයින් එක්ක ඒකාබද්ධ වෙලා මේ ගැන හොයා බලනකොට මට තේරුණා මේකේ මේ අපි යම් කිසි අපිට දේශනා කරලා තියෙන ධර්ම කාරණා අපි ලෞකික මට්ටමින් මේක ළමයින්ට දීලා ළමයින්ගේ අධ්‍යාත්මික ගුණවගාව වැඩි කරගන්න එහෙම නැත්නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරගන්න මුවහත් කරගන්න මේවා ආදේශ කරගන්නේ කොහොමද කියලා අපි කටයුතු කරගෙන ගියා. මේක ඇත්තටම මේක හොඳින් තේරුම් ගත්තොත් දෙමව්පියෝ පවුලේ කට්ටිය දරුවෝ මේ ගැන හොඳින් තේරුම් ගත්තොත් මේ කාරණා ඉතා සරලව මේක විසඳගෙන යන්න පුළුවන්. ඇසල රත්නායක මෙතුමනි දැන් ඔබ දන්නවා පාසල් පොතේ ඔබත් ඉගෙන ගත්ත මාත් ඉගෙන ගත්තා දහම් පාසල් පොතත් ඒ ළමුන් සඳහා යොදා තිබෙන විෂය නිර්දේශ ඒවා පරම වූ නිබ්බාන සුවය එහෙම නැත්නම් ලෝතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සසරෙන් කෙලවර වෙන්න අවශ්‍ය කරන දැනුම් පද්ධතියක් ඒ පොත්වල නැහැ. ඒ තියෙන යම් මට්ටකම චාරිත්‍ර සහ වාරිත්‍ර එහෙම නැත්නම් අපේ සංස්කෘතියේ තියෙන යම් උපාංග. ඒ වගේම අපි කරන පුදු පූජා මේ වන්දනාමය ස්වභාවය. මට කියන්න දැන් අපි මේ සමස්ත සමාජයේ මානසික සුවය සපයා ගැනීමේදී ළමුණුත් අපිත් සියලු දෙනාම කිසියම් තැනක නතර වෙලා ඉන්නේ. මින් එහාට යා යුතුයි. ඔව්. ඒ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තර දුන්නොත් මානසික සහනය හොයන්න ඉස්සෙල්ලා මානසික අසහනය අපිට කොහෙන්ද පටන් ගන්න අපි කතා කරමු. හොඳට සවිස්තරාත්මකව දැනගන්න ඕනේ. අපි කියන ඇනලයිස් කරනවා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මේක ඇනලයිස් කරලා දැනගත්තේ නැත්නම් අපිට අර කියන්න වගේ රෝග නිදානය හොයන්න නැතුව රෝගයට ප්‍රතිකාර කරන්න බෑ කියන වගේ අපි රෝගය හඳුනා ගන්න නැතුව රෝගයට ප්‍රතිකාර කරන්න බෑ. ඉතින් බුද්ධ දේශනාවේ තියෙනවා මේ කෙනෙක් අවිද්‍යාවටපත් වෙන්නේ පංච නීවරණ මුල් කරගෙන. පංච නීවරණ කියන්නේ නිවන ආවරණය කරන යම් තැනක් තියෙනවා නම් ඒක පංච නීවරණ කරන්නේ.
මේක ලෞකික මට්ටමින් උත් තියෙනවා ලෝකෝත්තර මට්ටමින් තියෙනවා. ලෞකික මට්ටමින් 5යි ලෝකෝත්තර මට්ටමින් 6යි. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච. ඔන්න පාලි වචන 5. මේට අමතරව ලෝකෝත්තර මට්ටමේ අවිජ්ජා කියන අවිද්‍යාව මේකට එකතු වෙනවා. නීවරණ ධර්මයක් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් මේක අපි දැනගන්න ඕනේ දැන් කොහොමද මේක ළමයාට මේ අම්මට ඉස්සෙල්ලාම මේ දැනුම යන්න ඕනේ අම්මට තාත්තට. අම්මා තාත්තා පුතා දුව එකට එකතු වෙලා මේක හොඳට සාකච්ඡා කළ යුතු දැන. ඇයි දැන් අපි හිතමු අපේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. දරුවන්ට අධ්‍යාපන කටයුත්තක් කරනකොට මතක හිටින්නේ නැහැ. ඇයි මේ මතක හිටින්නේ නැත්තේ? කියන ගුරුවරයා කියන දේ ඔළුවට එන්නේ නැහැ. දැන්පත් කරගන්න බෑ. අපිරිසුදුයි. සිත අපිරිසුදුයි. එහෙනම් සිත අපිරිසුදු වෙන කරුණු පහක් තමයි අපි දැන් ඔය කිව්වේ. නීවරණ පහ. පංච නීවරණ. ඒක ලෞකික මට්ටමින්. කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ කිව්වේ දැන් මට මෙතුමනි පැහැදිලි කරන්න දැන් ලෞකික මට්ටමේ පංච නීවරණ ලෝකෝත්තර මට්ටමේ පංච නීවරණ මේ දෙක අතරින් ලෞකික මට්ටමේ පංච නීවරණ අපි යම් මට්ටමක ප්‍රගුණ කරතොත් එය ඉවත් කරගත්තොත් එයින් මිදුනොත් අපට ලෝකෝත්තර පංච නීවරණයන් පුරන්න බැරිද? ඒක දෙවෙනි අවස්ථාවක්. ඇත්තටම මේක අපි ධර්මයේ තියෙන කාරණා ප්‍රයෝජනයට ගන්නවා ලෞකික ජීවිතයේ හැඩගස්ස ගන්න. ඒක තමයි මෙතෙන්දි කෙරෙන්නේ. ඒ ලෝකෝත්තර මට්ටමේ කෙරෙන කාර්ය වෙනම කාර්යයක්. ඒක අපි සුවිශේෂයෙන්ම කළ යුතු කාර්යයක්. දැන් මෙතනදී අපි දැනගන්න ඕනේ දැන් අධ්‍යාපනයක් ලබන ළමයෙකුට ගුරුවරයෙකු ඉගැන්වීමේදී මිනිත්තු 20ක් 25ක් වගේ සුළු කාලයක් තමයි ඒ ළමයට ගුරුවරයා මුණ ගහන්න හම්බ වෙන වෙලාව. එතෙන්දී ගුරුවරයාගේ කියන හැම වචනයක්ම මේ ළමයා තැම්පත් කරගන්නවද කියන ප්‍රශ්නේ අපිට එනවා. දැන් ඒකට සූදානම් වෙන්නේ කොහොමද? එතන ළමයා හරියටම ඒ වචනය තමන්ගේ මනසේ ධාරණය කරගත්තේ නැත්නම් තැන්පත් කරගත්තේ නැත්නම් අන්න ගැටලුවක් එනවා. දැන් මතක නැහැ. දැන් ආයි ටියුෂන් ක්ලාස් එකකට යනවා. ගිහලා ආයිත් ඒකම කරනවා. ආයි අම්මා උගන්වනවා. ඉතින් මේක දිගින් දිගටම අර දිගින් දිගටම කරන කාර්යයක්. මේක හරියට මුලදී අවබෝධයෙන් කරපු නැති තැන අපිට විඳින්න වෙන ප්‍රශ්න. ඉතින් කාමච්ඡන්දය කියන එක මේක හොඳට දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් ගමු. දැන් අපේ ගෙවල් දොරවල් වල අම්මා තාත්තා උයන්න පිහන්න ගන්න ඉස්සෙල්ලා හට්ටි වලන් පිරිසිදු කරනවා. ඊටමත් පිරිසිදු කරලා තමයි ගන්නෙ. දැන් මේ මට්ටමින් කොහොමද අපි ළමයෙක්ව පන්තියට තියන්නේ? මනස පිරිසිදු කරලා කොහොමද ළමයව තියන්නේ? දැන් ඔබතුමා දන්නවා ජපානයේ අවුරුදු 5ක් 6ක් 7ක් යනකම් මූලිකත්වය අපි දන්නේ. නමුත් කාර්යයන් යොදවනවා. ඇක්ටිවිටීස් කරනවා. පොතපතේ අකුරු කියන්නේ නැහැ. ගැන එච්චර ලොකු සැලකිල්ලක් ඕන් දක්වන්නේ නැහැ. ඊට වඩා කොහොමද පිරිසිදු කරගන්නේ? තමන්ගේ টয়ලට් එක පිරිසිදු කරගන්නේ, නාන කාමරය පිරිසිදු කරගන්නේ කොහොමද? පන්ති කාමරය පිරිසිදු කරගන්නේ පිළිවෙලකට හදන්නේ කොහොමද? ඒ වගේ 5S කියන සංකල්පය අරගෙන ඒ ක්‍රමයට යනවා. දැන් අපි අඩුම ගානේ අධ්‍යාත්මික කොටසක් ඒ ළමයාගේ සංවර්ධනය වශයෙන් යෙදුවොත් ඒක අපිට ලොකු ගන්න පුළුවන්. දැන් පංච නීවරණ මුල් කොටස විදිහට ඔබ දැක්කේ කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන මෙන්න මේ නීවරණය අපේ සාමාන්‍ය එදිනෙදා පොඩි ළමයාගේ සිට වැඩිහිටියා දක්වා කොහොමද අපිට බාධා කරන්නේ? ඔව් කාමච්ඡන්දය කියන එක හරි සරලයි ඇත්තටම. සරලයි කියන්නේ ඉගෙන ගන්න, තේරුම් ගන්න හරි ලෙහෙසි පහසුයි. නමුත් ඒක තේරුම් ගන්න අපි උත්සාහයක් දරන දෙයකයි ප්‍රශ්නේ තියෙන්නේ. කාමය, කැමැත්ත, හරි ඡන්දය, කැමැත්ත. මේ කාමච්ඡන්දය ආයතන 6කින්ම සිද්ධ වෙනවා. ආයතන 6ම සිද්ධ වෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන. ඔන්න ඔය ආයතන 6ම තමයි අපේ කාමයේ අවුස්සන, කාමයේ උපදවන තැන් හැටියට පිළිගන්නේ. එතකොට මේවා අවිස්සෙනවා නම් ඒ අවිස්සන කාරණා වහගන්න අපි දැනගන්න ඕනේ. අපේ ජීවිතේ ගොඩක් වලට ගැටලු වලට ගැටීම් ඇලීම් දෙකටම කාමච්ඡන්දය. මට කියන්න මෙතුමනි මේ කාමච්ඡන්දය මේ විදියට වද දෙනවා නම් ඒ අපි වළක්වා ගත යුතුයි. අපිට දෙවෙනි කාරණයට යමු කාමච්ඡන්ද ව්‍යාපාදය. ව්‍යාපාදය කියන කාරණේ. ව්‍යාපාදය ඒ කියන්නේ ව්‍යාපාදය කියන එක ඇත්තටම මේක ද්වේෂය කියන එකෙන්
එක් විදිහටත් විග්‍රහ කරනවා. ද්වේෂය කියන්නේ තමන් කැමති අරමුණක් තියෙනවා. ඒ අරමුණට යම් විරුද්ධ දෙයක් එනවා නම් අපි කියනවා ඒකට ද්වේෂය කියලා. ඒ කියන්නේ තමන්ගේ කැමති අරමුණට විරුද්ධ අරමුණක් කරනවා ඒකට ද්වේෂය කියන්නේ. එහෙනම් එතෙන්දී එතකොට එයාට හටගන්නේ මොකක්ද? සතුටක්ද? නෑ. එයාට කේන්තියක් එන්නේ, ව්‍යාපාදයක් එන්නේ. ඒකින්ද මේක නීවරණ ධර්මයක්, බාධා කරන ධර්මයක්. මේ ධර්මතාවය හොඳින් අඳුන ගන්න ඕනේ. දැන් අපි හිතමු මෙහෙම අපි පුංචි උදාහරණ ටිකක් ගමු. දැන් ළමයෙක් පොත පාඩම් කරනවා. අධ්‍යාපන උසස් පෙළට හරි සාමාන්‍ය පෙළ හරි තමන් අධ්‍යාපන කටයුත්තක ඉන්නවා. ශාලේ මැද මේසයක් දාගෙන පාඩම් කරනකොට හිතමු අපි සාමාන්‍ය කෙනෙක් ඉන්නකොට එයාට පේන ටීවී එකක් දානවා. ටීවී එක දාපම මෙයාගේ මේ තියෙන අවධානය යෙදෙන්නේ ඒ රූපවාහිනී යන්ත්‍රය දිහාට. ඒක බාධාවක්. එහෙන් මෙහෙන් කට්ටිය එහාට මෙහාට සැරිසරනවා නම් එයාගේ අවධානය මෙතන පොතෙන් ගිලිහිලා අතන්ට යනවා නම් ඒක බාධාවක්. ඒක බාධකයක්. මේක හඳුන ගන්න ඕනේ හොඳට. එතකොට මේ බාධකේ අඳුනගෙන ඕනි එතනින් ඉවත් වෙන්න. මේක බාධාවක් කියන එකම තේරුම් ගන්න. ව්‍යාපාදේ කියන්නේත් එහෙමම තමයි. දැන් තමන් පාඩම් කර ඉන්නකොට තමන් නුරුස්සන දේවල් සිද්ධ වෙනවා නම් ඒක පාඩම් කටයුත්තට බාධාවක්. ඒ කියන්නේ අපි තුන් මැස්සෙක් මදුරුවෙක් වැහුවත් තමන් යමුරින් අවධානය යොමු කරගෙන ඉන්න අවස්ථාව ශබ්ද කරුවා නම් මොනම ආකාරයකින් ගඳක් සුවඳක් ආවා නම් කේන්ති ගස්සන වැඩක් ආව නම් ඒ සියලු දේම ව්‍යාපාද යටතේ ඒක බාධායි. ඉතින් අපි මේවා මග හරවලා ළමයව තියාගන්න අපි උත්සාහ කරන්නේ. ඔබ කියන්නේ සාමාන්‍ය ජීවිතයට ව්‍යාපාදේ බාධාවක් වෙනවා වගේ විශේෂයෙන් නිවනේ වසන නීවරණයක් බවට පත් වෙලා තියෙනවා. අපි තුන්වෙනි මේ නීවරණයට යමු. ඔව් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ. තීන මිද්දේ කොහොමද අපේ දරුවන්ට සහ විශේෂයෙන්ම වැඩ කරන ජනතාවටත් ඒක අදාළයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැඩ කරන සියලු දෙනාට මේක අදාළයි. මිදෙනවා. කොහෙද මිදෙන්නේ? වැඩ කරන කට්ටිය ටෙලිෆෝන් වල මිදෙනවා. කෑම කනකොට අල්ලාප සල්ලාපේ මිදෙනවා. සම්පප්‍රලාප වල මිදෙනවා. පාඩම් කරන්න තියෙන ළමයට ටෙලිෆෝන් එකක් හම්බුනාම එයා ඒකෙ මිදෙනවා. ඔබ කියන්නේ එහි නියුක්ත වෙනවා. අනිවාර්යෙන්ම. ඒක දැන් බලන්න ඕනෙම තැනක ගියාම අවුරුදු 3 4 2 ළමයෙකුට ගියාම ඒ ළමයව නිශ්ශබ්ද කරන්න දෙන එකම උපකරණය මොකද්ද? දුරකථනය. දුරකථනය දෙන්නේ. ඉතින් එයා ඒකෙන් සමතේකටපත් වෙනවා. නමුත් අතන විශාල හානියක් සිද්ධ වෙනවා. එයාගේ තියෙන ඉගෙනුම් කාලය සියලු දේම නොදැනීම මිදිලා අයින් වෙලා යනවා. අපි හතරවෙනි කාරණේට යමු. ඔව් උද්දච්චය කියන එක තමයි ඉතින් වැඩියෙන්ම අපිට ළමයින්ට බලපාන දේත් ළමයින්ට පාලනය කරගන්න බැරි දේත් ඒකයි. නමුත් ඒක හරි අවාසනාවන්ත සිදුවීමක් බෞද්ධ දරුවන් හැටියට. මම මේ ආගමක් කොටු කරගෙන කැටි කරගෙන කතා කරනවා නෙමෙයි. නමුත් අපිට මේ තරම් සම්පතක් තියෙනවා මේ ශ්‍රී ලාංකිකයන් හැටියට මේ විසිරුණු බව පාලනය කරන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. 24 පැයෙම හාමුදුරුවෝ දේශනා කරනවා. මේ හිත සමත කරගන්න හැටි, ඒකාග්‍ර කරගන්න හැටි. සියලු දේම කියද්දී මේ උද්දච්චය කියන හිතේ විසිරෙන ස්වභාවය අපිට පාලනය කරගන්න බැරි හින්දා අපිට පොත දිහා බලන් ඉන්නවා. නමුත් පොත දිහා නමුත් හිත තියෙන්නේ වෙන තැන. ඉතින් මේවා ඔක්කොම අපිට මේ ආධ්‍යාත්මික ගුණ වගාව නැති හින්දා අපිට සිද්ධ වෙන දේවල්. අනික් කාර්යයක් මම කියලා ඉන්නවා. විචිකිච්ඡා මේ විකෘතීන් ගොඩකට අපි සැක සහිතව මට මේක පාඩම් හිටීද පාඩම් නොහිටීද කියන දැන් විභාගයේ ළඟයි මේ වගේ මහා පටලවිල්ලකට ළමයා සැක ජාලාවකට ලක් වෙනවා. ඉතින් මේවයි මුදව ගන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. මේ ක්‍රම අනුගමනය නොකරන එක තමයි අපේ තියෙන එකම බාධාව. ඔන්න රත්නායක මෙතුමනි අපි මේ කාරණා විභාගෙට ලියද්දී නම් අපි කතා කරන්නේ වෙන ආකාරයකට. අපි ඇත්තටම අපේ ජීවිතයට ගලපා ගනිද්දී මේ යම් මට්ටමක වෙනස් වෙනවා. ඒ නිසා මේ පංච නීවරණයන්ගෙන් කෙනෙක්ගේ ලෞකික ලෝකයේ ජීවිතයට රැකවරණයක් ගන්න පුළුවන්. ඔබ මට කියන්න මේ එක්කම මේ පංච නීවරණයන් ලෝකෝත්තර මට්ටමින් දකින්නේ කොහොමද? ඒ ගැන පැහැදිලි කිරීම. ඔව්. ඒක හොඳ කාරණාවක්. ඒ කියන්නේ අපි දැන් සියලු දෙනාම අපි ආගම ධර්මය කියලා අපි
යම් කිසි තැනකට පුටු වෙලා රාමු වෙලා අපි මේ තික්කරේ විභාග ප්‍රශ්න පත්‍ර වලට ආගම හැදෑරුව පමණයි. අන්න එහෙම. දැන් එතකොට දැන් අපි එතනින් එහාට ගිය මහා විශාල ගැඹුරු ධර්මයක් මේ අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ශ්‍රී මුඛයෙන්. ඒ දේශනා කරපු ධර්මයේ අපිට තාම හරියට අපේ අතරපත් වුණාද කියන එක අපිට තාම ගැටලුවක්. අපි අතර තියෙනවා ලොකු සැක තියෙනවා. මේක මේ ධර්මයේ හරියද? මේ ධර්මයේ වැරදිද? විකෘතිද? නැත්නම් විකෘති නැද්ද? මම කියන ධර්මයේ හරියද? මේවට හොඳ උත්තර ඇත්තටම ත්‍රිපිටකයේම තියෙනවා. විශේෂයෙන් ඔබ ඉංග්‍රීසි භාෂාව පරිශීලනය කරන ජාත්‍යන්තරයේ ලියන ලද පොත් බොහෝමයක් පරිශීලනය කරන කෙනෙක් විදිහට ඔබට බොහෝ තොරතුරු තියෙනවා මේ ලෝකයේ සම්බන්ධ තොරතුරු. ලෝකේ අපි බුදුදහම අගය කරන්නේත් යම් මට්ටමක සුවිශේෂී නිසා. ඒකයි මම ඔබෙන් ඇහුවේ. ලෝකෝත්තර මට්ටම ගැන. ලෝකෝත්තර මට්ටම කියන්නේ දැන් ඔතන පටන් ගන්නෙම යම් අධ්‍යාත්මික සුවයක් ලබන්නට එහෙම නැත්නම් භාවනාව කරන්න මූලිකම වෙන කාරණාව තමයි මේ පංච නීවරණ. විවිච්ඡේව කාමෝ විවිච්ඡේව අකුසලෙහි ධම්මෝ. සවිතක්කං සවිචාර විවේකජං පීතිසුඛං අතමද්දාන. මෙතන ඔන්න පළවෙනි තැන බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ පංච නීවරණ ධර්මයන්ගෙන් අවිද්‍යාවෙන් පංච නීවරණ ධර්මයන්ට එකතු වෙච්ච අවිද්‍යාවෙන් අයින් වෙන්න. විවිච්ඡේව කාමෝ විවිච්ඡේව අකුසලෙහි ධම්මෝ. මොකද මේ දැන් එතකොට පංච නීවරණ ධර්මයන්ගෙන් වෙන් වෙලා අයින් වෙලා දස අකුසලෙන් අයින් වෙච්ච තැන අපිට ඉන්නේ මොකද? සවිතක්ක සවිචාර. ඉතින් සවිතක්ක සවිචාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර වලින් අයින් වෙන්න ඕනේ. ඒතර විතක්ක ਵਿਚාර වලින් අයින් වෙනවයි කියන එක සුළුපටු කාරණයක් නෙවෙයි. ඒකටත් බුදුහාමුදුරුවෝ හරි ලස්සනට දේශනා කරලා තිනවා මේක කොහොමද මේ කරගන්නේ. අපිට මේ ආකාරයට ලෝකෝත්තර සෝයක් අත්විඳින්න අපි මේ බුදුදහමේ තියෙන සරල මේක සරල කිව්වට සරලම නෑ. ඊටම සංකීර්ණයි. මා කියන්නේ මේ කෙටි කාරණා අපි ගැඹුරින් කල්පනා කළා අපට පුළුවන් විශාල දැනුමක් ඔබේ ජීවිතයටත් ඇතුල් කරගන්න. විශේෂයෙන් මේ වගේ වසංගත රෝග කාලයක් යද්දී අපේ සිත එක තැනක විශේෂයෙන් විසාදයටපත් වෙනවා. කලකිරීමටපත් වෙනවා. අපිට මේ දහම් සෝයක් ලබා ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. සමහර විට මේ තුන් පිටකේ පොත් ටික ඉකිබිඳිනවා. අර අල්මාරිය ඇතුලේ කබඩ් ඇතුලේ ඉකිබිඳිනවා. මේන් එළියට ගන්න ඕනේ. සාමාන්‍ය ජනතාවට මේ කියන කාරණේ පැහැදිලි කර ගන්න ඕනේ. අද මම මේ ඇසල් රත්නායක මහත්මයා මේ මැදිරියට ආරාධනා කළේම එතුමා මේ කාර්ය යම් මට්ටමක සාමාන්‍ය අයත් එක්ක සාකච්ඡා කරමින් මේ පසුගිය කාලේ හොඳ පිළිතුරක් ඔවුන්ට දුන්නා. ඔවුන්ට සහනයක් ලබා දුන්නා. එතුම්නි මම ඔබත් එක්ක යන්න කැමති යෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ දහම් කාරණේ මම ඊටාම මුලින්ම ආරම්භ කරන්න හැදුවේ. ඔබ චුට්ටක් ඉස්සරහට පය තිබ්බ නිසා මම දැන් ඒ කාරණේට එන්න කැමතියි. මේ නම් විශේෂයෙන් pāli භාෂාවෙන් දේශනා කරන ලද මේ දහම් කාරණා ගැඹුරු ඇති. අපි සරල කරගමු. යෝනිසෝ මනසිකාරය අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතු ඊටාම ගැඹුරු ඊටාම වැදගත්ම ඊටාම හැංගිලා තියෙන කරුණක්. මේක අවදි කරලා ගන්න ඕනේ මේ ළමයින්ගේ අධ්‍යාපන මට්ටම ආධ්‍යාත්මික ගුණ වගාව සියලු දේ මේ විනයක් හදාගන්න මේ යෝනිසෝ මනසිකාරය ඊටාමත්ම උපකාරී. ඒකින්ද මේක අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ යෝනිසෝ මනසිකාරය බුදු කෙනෙක් කොයි තැන්වලද දේශනා කරලා තින්නේ කොයි අන්දමේ වටිනාකම්ද මේවට දීලා තියෙන්නේ. දැන් ඔබතුමා දන්නවා ඇති සතර සෝතාපට්ටි අංග ගැන අපි කතා කරනවා. ඔබතුමාට මතකයක් තියෙනවා. ඔව්. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ ඥාන මිත්‍ර සේවනේ යෝනිසෝ මනසිකාරය. අන්න තුන්වෙනි මේ සෝතාපට්ටි අංගය ලබන කෙනාගේ තුන්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාරය. හතරවෙනි කාරණා ධම්ම අනුධම්ම පටිපදා. දැන් මේ යෝනිසෝ මනසිකාරය කියන එක හරිම වටිනවා කියලා කියන්නේ මේක ප්‍රඥාව උපදවන උල්පත. කෙනෙකුට ප්‍රඥාවක් ගැන කතා කරනවා නම් ප්‍රඥාව උපදවන උල්පත කිව්වොත් ඒක නිවැරදි. කොහොමද මේ ප්‍රඥාව උපදවන්නේ? ඉස්සෙල්ලාම අපි මේ වචනේ පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න. දැන් මේ යෝනි කියන්නේ ගැබක් හටගන්න තැන යෝනි. එතකොට හටගන්න තැන ගැන අවධානය අවබෝධය ඊටාම ගැඹුරින් තිබිය යුතුයි. මේ යෝනිසෝ මනසිකාරයට කියන
එක නමක් තමයි deep attention. ඉංග්‍රීසියෙන් කියනවා deep attention or wise consideration. මේ වචන දෙකම පාවිච්චි කරනවා. ඊට ගැඹුරින් මේක මේ බටහිර රටවල ගැඹුරින් පාවිච්චි කරන වචනයක්. ඒකෙන් විශාල ප්‍රයෝජන ගන්නවා. මැනේජ්මන්ට් කන්සෙප්ට්ස් වලට අරට මේවට මේ සියලු දෙයට මේ වචනේ පාවිච්චි කරනවා. ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් වලට ස්පිරිචුවල් හැපිනස් එකට මේක පාවිච්චි කරනවා. දැන් බලමු යෝනිසෝ මනසිකාරය තැන් දෙකකදී බුදුහාමුදුරුවෝ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාවක් හැටියට දක්වන එක තැනක් තමයි මේක හොඳට පැහැදිලි කරනවා නෙති ප්‍රකරණේ ප්‍රථම භූමියේ සඳහන් කරන මේ යෝනිසෝ මනසිකාරය ගැන. එතකොට යෝනිසෝ මනසිකාරයක් ආධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරයක් හටගන්න විදිය හොඳට පැහැදිලි කරනවා පියවරෙන් පියවර. කොහොමද? ඉස්ලාම් කියනවා චතුස්ස ගතිත පරතෝഘോഷක ප්‍රත්‍ය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය වෙන කෙනකින් අසා දැනගන්න චතුරාර්ය සත්‍ය කෙනෙක් අහලා දැනගන්නවා නම් ඒකට කියනවා සුතමය ප්‍රඥාව කියලා. මොකද කියන්නේ? සුතමය ප්‍රඥාව. ඔන්න ඒක ප්‍රඥාවක්. ඒ චතුරාර්ය සත්‍ය අහලා දැනගන්න ප්‍රඥාව. ඊට පස්සේ කියනවා මේ අධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරය මෙන්න මෙතන තමයි වැදගත් තැන. අර යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයකට සම්බන්ධන මොහොතක බාහිර ශබ්ද බාධක සියලු දේ අතහැර මේ සඳහාම අවධානය යොමු කරමින් අරමුණ හටගත්ත තැන ඉඳන්ම තමන්ගේ මනස තැම්පත් කරගන්න ස්වභාවයට කියනවා අධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරය. සමහරව වෙන මේ අරමුණ හටගන්නා තැන. එතකොට අපේ පංච ඉන්ද්‍රියන් පිළිබඳව අපි සඳහනක් කරගන්න ඕන. එහෙම නැත්නම් මේ කොහොමද මේ අරමුණ ඇති වෙන්නේ? එදිනදා ජීවිතයේදී මේක ගැලපෙන්නේ කොහොමද කියලා අපි කතා කරගන්න පුළුවන්. අපි කෙටි විවේකයකට යන්න අවසරයි. ඔබේ අදහස් අපට දෙන්න අපේ වැඩසටහන පිළිබඳව හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුතුව ගාල්ල 077 321 39 66. කෙටි විවේකයකට අපි ගිහිල්ලෙමු. මිහිරක් කැඳවා දෙනවා කවුනද වින්දන දැන් ආරම්භනවා කවි පවසන්න හරි දේ තුල කෙරුම් ගැන ඔබ කවි පැන එවන්න කැමති නම් අපිත් එක්ක කවුනද වින්දන වැඩසටහන තුලට කවුනද වින්දන වැඩසටහන අපි හැමදාම ඔබත් එක්ක එකතු වෙලා කරපු වැඩසටහනක් හරිදේ ටීවී ගාල්ල කාර්යාලයට එවන එක තමයි ඔබට ආරාධනා කරන්නේ. හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල කියන ලිපිණයට එව්වොත් අපිට පුළුවන් ඔබේ කවි පැනයට පිළිතුරු සපයන්න. අපේ නවතම කවි කිවිඳියන් පැරණි කවි කිවිඳියන් මේ සියලු දෙනාම මෙම ස්ථානට කැඳවන නිසා විරාමයෙන් අනතුරුව හෙළ සංස්කෘතිය වැඩසටහනේ සදහම් චාරිත්‍රයක් අපි මේ කරන්නේ. මෙය ඔබේ දැනුමත් ඔබේ සිතුවිලිත් වෙනස් කරන කතාවක්. අපි කතා කරගෙන හිටියේ දයාබර ප්‍රේක්ෂක ඔබ මතක ඇති යෝනිසෝ මනසිකාරය කියන සදහම් පණිවිඩය. ඇසල රත්නායක මැතිතුමා පැහැදිලි කරා ඉතාම හොඳින් යෝනිසෝ මනසිකාරය අපේ ජීවිතයට කොච්චර වැදගත් වෙනවද? ඒක අලාගෙන ඉන්නේ කොහොමද? ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා පැහැදිලි කරගෙන එන්න. ඔව්. මේ යෝනිසෝ මනසිකාරය තව ටිකක් ගැඹුරට අපි අවධානය යොමු කරුවොත් අපිට මෙහෙම එකක් තියෙනවා. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු මගේ කාලේ නිවැරදින අවුරුදු 700ක් එහාට මුඛ පරම්පරාවෙන් තමයි මේ ශ්‍රී සද්ධ 84000ක් 82000ක් බුදුන්ගේ ධර්මයක් සාරිපුත්ත සහ අනිකුත් රහතුන් වහන්සේලාගේ ධර්මස්කන්ධ 2000කුත්
මේ මුඛ පරම්පරාවෙන් තමයි 84000ක් ධර්මස්කන්ධය ඉදිරියට ගෙනාවේ. මේකට මූලිකම සාධකයේ උනේ යෝනිසෝ මනසිකාරය. නිවීමට තැනක් තිබෙන්නේ නැහැ, කියවන්න තැනක් තිබෙන්නේ නැහැ, ග්‍රන්ථ ආරූඪ කරගෙන නැහැ, මුකුත් නැහැ. නමුත් මේක වචනයක් එහා මෙහා නොවි පියවරෙන් පියවර ලස්සනට මේක ගෙනාවෙම යෝනිසෝ මනසිකාරයේ බලවත් හින්දාමයි. ඒක ඊටාම නිවැරදිව පැහැදිලි කරන්න ඕනේ. දැන් මේ යෝනිසෝ මනසිකාරය ගැන කතා කරනකොට අපි විශේෂ කරුණක් කතා කරනවා. දැන් අපි කතා කරුවා අධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරය ගැන කතා කරා. අධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරයත් සුතමේ ප්‍රඥාව නැත්නම් පරතෝഘോഷයත් එක එන සුතමේ ප්‍රඥාවයි චින්තාමය ප්‍රඥාවයි දෙක එකතු වෙලා තමයි මහා ප්‍රඥාවක් ගොඩනගන්නේ. දැන් මේකට හොඳ උදාහරණයක් දෙනවා මේ මහා කච්චායන මහරහතන් වහන්සේ. මොකද දෙන්නේ වේලිච්ච කෝටු දෙකක් එකට පිරිමැදගෙන යනකොට එක්තරා අවස්ථාවකදී ගිනි ගන්නවා. මේ සද්ධර්මය චතුරාර්ය සත්‍ය අහනකොට යෝනිසෝ මනසිකාරය එතනම මේක අවබෝධ වීගෙන එනකොට එක තැනකදී මේ දෙක එකතු වෙනවා මහා ප්‍රඥාවක් වැඩෙනවා. මෙන්න මේ සම්මාදිට්ඨියට යන ප්‍රඥාවේ මූලාරම්භය උල්පත මෙතනයි. මේ ආරම්භයේ මේ උල්පත නොතේරි අපි වචන මාලාවකට කොටු වෙලා අපි සම්මාදිට්ඨිය හොයන්න යනවා. ඉතින් අපිට මෙතනම වැරදිලාද නැද්ද? ඒක ඔබ තීරණය කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රඥාව විතරක්ම දැන් සම්මාදිට්ඨිය ගැන කතා කරන්න ගියාම ප්‍රඥාවමයි අපි කතා කරන්නේ. ඇයි සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්මවිජය සම්බොජ්ජංගය සියලු දේම ප්‍රඥාව මුල් කරගත්ත දේවල්. ඒකට අපිට කොහෙන්ද මේ ප්‍රඥාවේ අවදි වීම සිද්ධ වෙන්නේ? මෙන්න මේකයි අපි හොයාගත යුත්තේ. මේක හොයාගන්න අපිට ධර්ම කරුණු කාරණා ඒක රාශි වෙනවා ඇතිද මදිද කියන එක අපි අතර තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. සාමාන්‍ය ජනතාව අතරට මේ පණිවිඩය යනවාද? ඔබ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ අඩුයි කියලාද? ඒකමයි හේතුව. හොඳට විග්‍රහ කරනවා. මම කරුණු දෙකම එකතු කරලා කියන්නම්. යම් කිසි කෙනෙකුට අවිද්‍යාව කියන්නේ අපි අවිද්‍යාව කියන එක අපි විග්‍රහ කරනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. මෙන්න අවිද්‍යාව. ඒකට අවිද්‍යාවට මූලික වෙන්නේ මොනවද? පංච නීවරණ. ඔබට තේරුණාද? පැහැදිලි. පංච නීවරණට මුල් වුණේ මොකද්ද? දස අකුසල. දස අකුසලයට මුල් වුණේ මොකක්ද? ඉන්ද්‍රිය අසංවරය. දැන් මේ ඉන්ද්‍රිය අසංවරයෙන් හින්දා තමයි මේ ටික වෙලා තියෙන්නේ. ඒකට ඉන්ද්‍රිය අසංවරයට හේතු වුණේ මොකක්ද? අසති අසම්පජඤ්ඤය. මේ වචන මාලාවක් කටපාඩම් කරගෙන කියනවා නේ මේක අවබෝධයෙන් තේරුම් කරගන්න ඕනේ මේ එකින් එකට මේ ගැළපීලා ප්‍රත්‍ය වෙලා බැඳිලා අවිද්‍යාව හටගන්න හැටි. අසති අසම්පජානනය නිසා හටගන්නේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ විරුද්ධ පාක්ෂික ධර්මතාවය. ඉතින් අයෝනිසෝ මනසිකාරය හටගන්නේම අශ්‍රද්ධාව හින්දා. අශ්‍රද්ධාව හැදෙන්නේ අසත් ධර්මය අහපු හින්දා. අසත් ධර්මය අහන්නේ කවුද? අසත්පුරුෂ සංසේවනය නිසා. ඔන්න ඔබේ ප්‍රශ්නෙට පිළිතුර. කල්යාණ මිත්‍ර සේවනයයි අසත්පුරුෂ සංසේවනයයි. ඉතින් අසත්පුරුෂ සංසේවනය තිබොත් කවදාවත් අවිද්‍යාවෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. අපි දැන් අපේ ප්‍රේක්ෂක ඔබත් අපි හැමෝම කල්යාණ මිත්‍රයන් වෙන්න ඕන. දුකේදී පිහිට වෙන්න පමණක් නෙමෙයි විශේෂයෙන් සසර දුකෙන් මිදෙන්නත් කල්යාණ මිත්‍ර සේවනය. විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළෙත් එයම තමයි. කල්යාණ මිත්‍රයා. දැන් ඔබ අඳුර ගන්න ඕනේ කල්යාණ මිත්‍රයා කවුද කියන එක ඊටාම හොඳින් අඳුර ගන්න ඕනේ. හුඟක් කට්ටිය වරද්ද ගන්නවා. අපිට මේ කල්යාණ මිත්‍රයා කියන්නේ අපේ අමාරුකමකදී ණයක් දෙන එහෙම නැත්නම් වැටක් ගහන්න යනකොට ශ්‍රම දානයක් කරන්න කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. නමුත් මේක ලොකු වරදවා ගැනීමක්. මේ පැහැදිලි කිරීම අපිට හරියට මේ පණිවිඩය ගලාගෙන යන්නේ නැහැ පහළට. කල්යාණ මිත්‍රයා කියන එක හොඳට අඳුන ගන්නවා නම් අපිට ශ්‍රී සද්ධර්මය හරියාකාරව මාර්ගය අවබෝධ කරගන්න දේශනා කරන යම්කිසි තැනැත්තෙක් ඉන්නවා නම් අන්න එතනයි කල්යාණ මිත්‍රයා ඉන්නේ. කල්යාණ වැට බිඳිච්ච තැනක බුද්ධ ධර්මයක් නැහැ. බුද්ධ ශාසනයක් නැහැ.
මේ කල්යාණ වට තියෙනකන් මේ බුද්ධ ශාසනය පවතිනවා. කල්යාණ වට බිනිච්ච දවසට බුද්ධ ශාසනය එදාට අවසානයි. ඔබ ඊටාම ගැඹුරු කාරණයකට අපි ඔය ගෙනාවේ ඇසල් මහත්මයාණනි මම ඔබත් එක්ක ඉන්න කැමති මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත් විශේෂයෙන් කුසල් සහ අකුසල් මේ කුසල් වැඩෙන්නත් අකුසල් මගහරවා ගන්නත් අපිට විශේෂයෙන් ලෝකෝත්තර පැත්තට යන්න දියද්දී අපි සලකා ගන්න ඕනේ. මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඊටම ගැඹුරු සහ දීර්ඝ සාකච්ඡාවකින් කෙනෙක් මේ කෙටි කාලයයි අපිට තියෙන්නේ. මාතෘකාවක්. ඇත්තටම මේක හොඳ. දැන් අපි මේ දයාබර ප්‍රේක්ෂක අපි හැමෝම කුසල් කරනවා මේ සසරින් මිදෙන්න. අකුසල් වලින් වැළකී සිටිනවා. මේත් එක්ක තියෙන යෝනිසෝ මනසිකාරයයි මම ඔබෙන් අහන්නේ. ඔව් හරි. ඒ කියන්නේ අපි ඇත්තටම කුසලය සහ කුසල මූලය අඳුන ගන්න ඕනේ. ඒ කුසල මූලය හඳුනගත්තොත් අකුසල මූලය අඳුන ගන්න ඕනේ අකුසලයේ අඳුන ගන්න ඕනේ. එතකොට ඒ වගේම කුසලයේ අඳුන ගන්න ඕනේ කුසල මූලය අඳුන ගන්න ඕනේ. දැන් කුසලය කියන්නේ අපි දන්නවා අකුසලයෙන් වෙන් වෙච්ච තැන කුසලය. දැන් අපේ ලෞකික සාමාන්‍ය ජීවිතයේදී භාවනාවක් ගැන අපි කතා කරද්දී එහෙම නැත්නම් ප්‍රඥාව අවදි කරගන්න තැන අපිට බාධක එනවා. බාධක කම්කටොළු රාශියක් එනවා. මේ බාධක මොනවද කියලා අඳුරගත්තේ නැත්නම් ඒවා ඉවත් කරගන්න අමාරු වෙනවා. ඒකද හොඳට මේ බාධක අයින් කරගන්න ක්‍රමය අපි ඉගෙන ගන්න. මේකට හොඳ උදාහරණයක් දීලා තිනවා මේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයක් දේශනා කරනවා මේකට. කොහොමද සතර සතිපට්ඨානයක් දේශනා කරන්නේ? මේ ඉන්ද්‍රිය ධර්ම පහක් වැඩෙන්න තමයි මේ සතර සතිපට්ඨානයක් දේශනා කරන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජා දෝමනස්සං. බොහොම සරලයි. සරල ටික දැන් අපි කඩා ගන්න ඕනේ මෙතනදී. දැන් මෙතනදී අපිට එනවා ආතාපි මේ කෙලෙස් අපිට කෙලෙස් පොකුරු එන්නේ. පොකුරු පිටින් අපිට කෙලෙස් එන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී භාවනාවට මුල් අවදියේ වාඩි වෙන අවස්ථාවේදී කෙලෙස් ගලාගෙන එනවා. මෙන්න මේ කෙලෙස් අඳුනා ගන්න අවශ්‍යයි. කෙලෙස් ಜಾති දස මාර සේනාව කියලා හඳුන්වනවා. කෙලෙස් 10ක් තියෙනවා අපිට බාධා පමුණන. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ditthi, විචිකිච්ඡා, උද්ධච්ච, අහිරිකය, අනුත්ථප්පේ තීන විද්‍යාවක් උතන තියෙනවා. දැන් එතකොට මේ 10 අඳුරගෙන අපි යම් කිසි වීරියක් වඩන්න ඕනේ මේක යටපත් කරගන්න. දැන් වීරිය කියන්නේ චෛතසික ධර්මයක්. මම දැන් ටිකක් ගැඹුරු පැත්තට යනවා. දැන් චෛතසික ධර්මයක් කියන්නේ අපි චෛතසික කියන්නේ අපේ හැඟීම්. මනුෂ්‍යයන් දැනෙන හැඟීම් තමයි චෛතසික ධර්ම කියන්නේ. හරි. විඥානයක් කියන්නේ දැනීම් මට්ටම. දැන් අපි චෛතසික මට්ටමින් අපි හැඟීම් තමයි අපිට එන්නේ ලෝක සත්‍යයට. ඒකට මේ හැඟීම් වීරයෙන් කරන්නේ අපිට බාධා ගෙනෙන හැඟීම් යටපත් කරනවා. අවම කරනවා. තන්පත් කරනවා. යාට උපදින්නට ඉඩ දෙන්නේ නැහැ. එතකොට කොහොමද අපි මේක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දකින්නේ කොහොමද? සතර සම්‍යක් ප්‍රදාන වීර්යය හැටියට. දැන් මෙතන සතර සම්‍යක් ප්‍රදාන වීර්යය අපි ඊටාත්ම පැහැදිලිව අඳුරගන්නේ. පරමාර්ථයේ තියෙන්නේ අපේ ඉලක්කයේ තියෙන දැන් අකුසල් යටපත් කිරීම. අකුසල් යටපත් කිරීම. ඒතර උපන් අකුසල් යටපත් කිරීමත් නූපන් අකුසල් නූපද වීමට. උපන් කුසල් ඉපදවීමටත් නූපන් අකුසල් උපදවීමටත් මෙන්න මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ මේක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ දෙවෙනි කොටස. පළවෙනි එක සතර සතිපට්ඨානයේ දෙවෙනි එක මේක. ඉතින් මේ වීරයෙන් මේක යටපත් කරනකොට අපේ සහයට ඉන්නවා තව කෙනෙක්. ඒ යෝනිසෝ මනසිකාරය. කොහොමද යෝනිසෝ මනසිකාරය සහභාගී වෙන්නේ? ඔබේ උදාහරණේ මම හරි කැමතියි. විතකින් නොහුරු අතකින් මෙතන මේ යෝනිසෝ මනසිකාරය ගැන ඇත්තටම මේක එන්නේ මිලින්ඩා ප්‍රශ්නේ. මිලින්ඩා ප්‍රශ්නේ කියවලා තිනවා නම් ඔබට ඒක හරි අපූර්ව උදාහරණ රාශියක් එතන අපිට හම්බ වෙනවා. මිලින්ද රජතුමා අහනවා මහා නාගසේන මහරහතුන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ ගෞතමයන් වහන්සේ කොහොමද මේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාවයි සම්බන්ධ කරලා කියන්නේ කොහොමද? ඒකට මට උදාහරණයකින් කියන්නේ කියලා කියනවා.
එතකොට කියනවා මේ යෝනිසෝ මනසිකාරය සහ ප්‍රඥාව එකතු වෙලා කොහොමද කෙලෙස් දවා හරින්නේ කියලා. අහනවා ප්‍රශ්නයක් නැවත. නාගසේන මහරහතුන් වහන්සේ රජතුමනි ඔබතුමා යවහල් දැකලා තියෙනවද? දැකලා තියෙනවා. යවහල් කපන හැටි දැකලා තියෙනවද? දැකලා තියෙනවා. දැන් අහගන්න. යවහල් මිටිය වම් අතින් අරගෙන දකුණු අතින් කපනවා කියලා හිතන්න. දැන් වම් අතින් අල්ලගන්නේ යෝනිසෝ මනසිකාරය. යවහල් මිට කියන්නේ කෙලෙස්. මේ කෙලෙස් මිට යෝනිසෝ මනසිකාරයෙන් අල්ලගෙන ප්‍රඥාව නැමැති දෑකැත්තෙන් කපලා අයින් කරනවා. මෙන්න වැඩෙන හැටි. දැන් මේක හොඳ අපූර්වට මේ යෝනිසෝ මනසිකාරය මේ ප්‍රඥාව උපදවන්න හැටි උගන්වලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි ඉතින් ඉදිරියට ඕක වඩන්න ඕනේ ඇත්තටම. මේක මට දිගින් දිගට මේක වඩන හැටි කියන්න පුළුවන්. ඒක අපිට මට ඔබතුමාගෙන් මේ අතුරු ප්‍රශ්නයක් අහන්න අවසරයි. දැන් අපි පාරේ තොටේ මගේ තොටේ ගමන් කරද්දී දිනදා ජීවිතයේදී අපට ඇති වෙන කෙලෙස් මූලයන් තියෙනවා. ඒ කෙලෙස් මූලයන්ගෙන් මිදී අපි යෝනිසෝ මනසිකාරයෙන් අල්ලාගෙන අපට අපේ සාමාන්‍ය කෙනෙකුට ජීවිතේ මේ හැමතිස්සෙම ගැටෙන මේ ලෝකේ ඇලෙන ලෝකේ ඔවුන්ට එක තැනකදී තමන් ක්ලේශයක් හඳුනාගෙන එයින් ගලවා ඉවත් කරන්න පාර කියන්න පුළුවන් ඔබට. ඔබ සරල උදාහරණයකට කිව්වා. මට කියන්න අපිට පාරේ දකින්න රූපයක්. එහෙම නැත්නම් අපට ඇහෙන ශබ්දයක්. අපි ඒ හොඳින් යෝනිසෝ මනසිකාරයෙන් දැකලා ඒ ඉවත් කරගෙන එතනින් එහාට නොගැටී යන්න අපට කොහොමද දහම උදව් කරන්නේ? ඔබ කියපු ප්‍රශ්නෙට ඇත්තටම ඒක හරි මට ගැඹුරු උත්තරයකුත් දෙන්න පුළුවන් සරල උත්තරයකුත් දෙන්න පුළුවන්. අපි තාම සරලව කාලේ අපි මේකට ධාතු ස්වභාවයෙන් නැතුව අපි සාමාන්‍ය මට්ටමින් දකින විදිහ අපි බලනවා. දැන් ඔබතුමාට පේනවා මේ ගහක් මොකද්ද මේ? ගහක් කොලයක් අපිට කොලයක්. ඔබ කොලයක් හැටියට දෙක දකින්නේ? ඔව් දැනට අපි කොලයක් විදිහට තමයි දකින්නේ. ඇත්තටම ඔබට කොලයක්ද පේන්නේ? කොළ පාට පේන්නේ මට. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? මට පේන්නේ පාටත පහට. ඇහැට ශබ්ද ඇහෙනවද? නෑ ඇහෙන්නේ නෑ. ඇහැට රස දැනෙනවද? නෑ දැනෙන්නේ නෑ. ගන්ධ දැනෙනවද? නෑ. එහි දැනෙන්නෙත් නෑ. එහෙනම් කොලයක් කියන එක ඔබ අනුමාන කරුවේ කොහොමද? මේ දැනගෙන ඉතිහාසයේ දැන් ඔබට ගෝචර වෙන්නේ වර්ණ සටහනක් සහ හැඩතලයක් පමණයි. වර්ණ සටහන. ඒතර වර්ණ සටහනේ ඔබට සටහන් වෙන්නේ මොන පාටද මෙතන? කොළ පාට. දැන් කොළ පාට අල්ලලා බලන්නකෝ. අහු වෙනවද කියලා? නෑ. අල්ලලා බලන්න ස්පර්ශ කළා. අහු වෙන්නේ නෑ. කොළ පාට අහු වෙන්නේ නෑ. ඒකේ රසක් දැනෙනවද? රස දැනෙන්නේ නෑ. සුවඳක් දැනෙනවද? සුවඳක් දැනෙන්නේ නෑ. නම් ඔබ මේකට කොලේ කිව්වේ. දැන් මෙතන ඔබ මම තේරුම් ගත යුතු හොඳ තැනක් තියෙනවා. සම්මුතිය කියලා එකක් තියෙනවා, පරමත්‍ය කියලා එකක් තියෙනවා. සම්මුතියේ ඉඳගෙන පරමත්‍යය දකින්න බෑ. සම්මුතිය කියන්නේ අපි ලෝකයේ ඉදිනදා අපි දකින්න මේ ගහ කොළ සතා සර්පයා නම් කරලා තියෙන හැම දෙයක්ම ඒවා අපි සම්මුතියෙන් දකින්න දේවල්. මේ බුදුන් දේශනා කරපු මේ ගැඹුරු ධර්මය මේ ඇහැට පේන සත්‍ය දේ මොකක්ද කියලා අපි වටහා ගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේක අල්ලගන්න අපිට තැනක් නැහැ. මේක කිසිම වටිනාකමක් පනවගෙන තියෙන අපිමයි මේකට. අපි පනවාගත්ත වටිනාකමකට අපි ඒකට කොලේ කියනවා. මේකට කියනවා පොතක් කියනවා. ඔබට ගෝචර වෙන්නේ රතු පාට පමණයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපි රූපයක් දැක්කම අපි වර්ණ සටහන් ටිකක් පමණයි දකින්නේ. ඊටු ටික අපි අතින් දාගෙන දැන් අපි එහෙම දැක්ක රූපය අපි යෝනිසෝ මනසිකාරය කියන දහම් පණිවිඩය මෙතෙන්ට ගලපා ගන්න කොහොමද? ඔව් යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් අපිට අරමුණ දැන් ලස්සන රූපයක් කියලා ගත්තකම ලස්සන කියන එක ඇති වෙච්ච තැනම අපි දන්නවා එතන කෙලස් කියලා. කෙලස් කියලා දැනගත්තකම මේ රූපයත් එක්ක අපිට ගැටෙන්න ගෝචර වෙන්න දෙයක් තියෙනවද? වර්ණ සටහන් වේලියක් වෙන්නේ. එහෙම නැත්නම් තවත් භාෂාවෙන් කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩක් පමණයි මෙතන අපිට දකින්න තියෙන්නේ. එතනින් එහාට දෙයක් නැහැ. නමුත් මේක ටිකක් ගැඹුරු කාරණාවක්. මේ ගැඹුරු කාරණාව අපි මෙහෙම මිනිත්තු 10ක 15ක සාකච්ඡාවකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ ඒ වුණාට යම් ආරම්භයක් ලබා දෙනවා. කෙනෙකුට කුතුහලයක් ඇති වෙනවා. මේන් යමක් ඉස්සරහට හදාරා. ඒක හරි. නමුත් අපි සාමාන්‍ය මට්ටමින් බලද්දී මේක ඇහැට ගෝචර වෙන දේ අපිට තියෙන පවතින රූප නෙවෙයි. ඒක බුදුදහමේ අඳුන්වන්නේ
මේ ඇහැට ගෝචර වෙන රූප සංකතයි. කය ධම්මයි, වය ධම්මයි, නිරෝධ ධම්මයි. කය ධම්මයි. සකස් වෙන දේවල් තියෙන්නේ. මේ ඇහැට නෙවෙයි රූප පේන්නේ. මේක සකස් වෙච්ච දෙයක්. ඇහැයි රූපයයි දෙක එකට ගැළපිලා බැඳිච්ච තැන හට ගන්නවා විඥානයක්. ඒ විඥානයත් එක්කම හට ගන්න ස්පර්ශයට අපි කියනවා රූපය කියලා. මේක වැරදි දැක්ම. ඒ මේක රූපේ පෙනීම් ක්‍රියාවලියක් මිසක් මට පෙනෙන්නේ නැහැ කවදාවත්. මට ඇහෙන්නෙත් නැහැ. ඔබම කරන්න, ඔබම පරීක්ෂණයක් පවත්වන්න. පුංචි අපුඩියක් ගහන්නකෝ බලන්න. දැන් ඔය අපුඩිය ගැහුවා. මේක බණ කතාවල අපිට ගොඩක් මේ නිතර ඇහෙන්න හම්බ වෙන ඇහෙන සාධකයක්. දැන් බලන්න මේ අපුඩිය ගහපුවම අපිට ශබ්දයක් නිකුත් වුණා. ඒ ශබ්දේ කොහොද? ශබ්දයේ තිබ්බට ශබ්දේ කොහේ ගියාද කියලා අපි දන්නේ නැහැ. ඒ ශබ්දය මේ අතින්ද වම් අතින්ද? නෑ. දකුණු අතින්ද? නෑ. එහෙනම් අත් දෙකෙන්ම අපුඩිය වැදුණා. ශබ්දේ හේතු හටගත්තා. හේතු නිරුද්ධ වුණාම ඵලය නිරුද්ධයි. මේක හේතුඵල දහමක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඊටාම අපිට මේක බොහොම ලස්සන තේරුම් ගන්න පුළුවන් හිමීට පියවරෙන් පියවර මේක ලිහාගෙන යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්මතාවයන් එක අපිට එන්න පුළුවන්. එකතු කරගන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මෙවැනි ගැඹුරු දහම් අපි කාරණා අපි මෙතෙක් හිතුවේ නැති වුණා නම් දැන් හිතන්න කාලේ හරි. මේ හෙළ සංස්කෘතිය මේ සම්බුදු දහම පෝෂණය වුණේ එදා ඒ අය එහෙම හිතපු නිසා. මම ඇසල් රත්නායක මැතිතුමනි ඔබේ කාලේ වටින නිසා මම ඔබත් එක්ක තව පොඩ්ඩක් ඉස්සරහට යන්න කැමතියි. අපි සම්මා දිට්ඨිය අපි මේ ලෝකේ ගොඩක් දේවල් දකිනවා. හැබැයි අපි කියන්නේ සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය කියන කාරණේ දහම් පොතපතේ විශේෂයෙන් බණ දහම් වල හැමෝම නිතර දේශනා ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඔබතුමාලා වගේ දේශකවරු පැහැදිලි කරනවා. මේ ගැන මට පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. මොකද විශේෂයෙන් වැඩිපුර කතා බහ වෙන දහම් කාරණයක් නිසා. සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට ඇත්තටම ධම්සක් පැවතුම් සූත්‍රයේ කතා නොකරම බෑ. නමුත් මේක මම හිතන්නේ මේක ඒ සඳහා කාලය නොවේ. ඒක මහ විශාල ධර්ම කාරණා රාශියක්. අපිට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන උද්දේශ පාඨ විතරයි ධම්සක් පැවතුම් සූත්‍රය. ඒ උද්දේශ පාඨ විග්‍රහ කරගන්න ගියොත් පස්වග මහණුන්ට දවස් ගාණක් දේශනා කරපු එක. අපිට එහෙම කතා කරන්න හරි අමාරුයි. නමුත් අපි සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා මොන වගේද? කොහොමද සම්මා දිට්ඨියටපත් වෙන්නේ? සම්මා දිට්ඨිය කියන වචනේ විතරක් අපිට විග්‍රහ කරගන්න පුළුවන් අද. ලෝකෝත්තර දැන් සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා සත්‍ය නිබංග සූත්‍රයේ දේශනා කරනවා. ඒතකොට මිත්‍යා දෘෂ්ටිය එක පැත්තක මිත්‍යා දෘෂ්ටියසේ දැනගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය මිදිච්ච කෙනා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය ආශ්‍රව සහිතයි. පුණ්‍යභාගී සසර උපතට හේතු වෙනවා. ඒකින්ද මේක නිවන් මඟ නෙවෙයි. ඒක ලෞකික සම්මාදිට්ඨිය. මෙතනින් එහාට ගිය ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. මේවා තමයි අපි දැනගත යුතු කාරණා. මේවා තමයි අපි ඉලක්ක හැටියට සකස් කරගත යුත්තේ. සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය පූර්වාංග වෙනවයි කියන්නේම ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිජය, සම්බොජ්ජංගය කියන මේ කරුණු හතරෙන් පූර්ණ වෙච්ච කෙනෙක් තමයි සම්මාදිට්ඨියටපත් වෙන්නේ. ඒ සම්මාදිට්ඨියටපත් වෙච්ච පූර්වාංගම වෙලා සම්මාදිට්ඨිය පූර්වාංගම වෙච්ච කෙනාට පරිවාරයන් දෙකක් තියෙනවා. සම්මා සතිය පරිවාර වෙනවා, සම්මා වායාමයේ පරිවාර වෙනවා. මෙන්න මෙහෙම තමයි සම්මාදිට්ඨිය ඉදිරියට අනිත්‍යවත් එක්ක එකතු වෙවි යන්නේ. විශේෂයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිමන අරමුණු කරගෙනම මේ හදාරන බණ දහම් විශේෂයෙන් පොතපත පරිශීලනය කරමින් දහම් කරුණු හදාරන කෙනෙකුට තවදුරටත් ඔබ මේ දහම් කාරණා පරිශීලනය කරන්න නම් විශේෂයෙන් අපි මොකද්ද කරන්න ඕන? දැන් යම් තැනක දයාබර ප්‍රේක්ෂක ඔබත් යම් තැනක නතර වෙලා ඇති. ඒ නතර වෙලා ඉන්න අයට ඔබට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔබ මේ විශාල කාරණා වේගෙන් කියාගෙන ගියාට දයාබර ප්‍රේක්ෂකයන්ට ඒ කාරණා තව ටිකක් ලියා ගන්න ඕනේ. ඔබ උදව්වක් කරන්න ඕනේ. ඇත්තටම කල්යාණ මිත්‍ර සේවනයක් අවශ්‍යයි. හොඳ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ පන්සලේ තමන්ගේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ හම්බ වෙලා මජ්ක්‍ධිම නිකාය අරගෙන මහා චත්තාරීසක සූත්‍රය පැහැදිලි කරලා දෙන්න කියන්නේ. එකින් එක වචනෙන් පැහැදිලි කරුවම
මේ සියලු දේ කරුණු 40කින් සමන්විත වෙලා හරි ලස්සන පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා. පළවෙනි පාර අපිට පාලි පොත් කියවන්න ගත්තට සිංහල තේරුම ටිකක් එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් අපිට මූලික අදහසක් ගන්න පුළුවන්. ඒක හොඳම දේ තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හොයාගෙන කියන ඊටාම මේ කියන අවබෝධ පුළුල් අවබෝධය තියෙන හාමුදුර කෙනෙක් හොයාගෙන මේ ගැන කරුණු කාරණා සාකච්ඡා කරන මහා චත්තාරීසක සූත්‍රයේ ඊටාම පැහැදිලිව මේ ගැන කරුණු ලස්සනට පැහැදිලි කරනවා. ඔන්න දයාබර ප්‍රේක්ෂක ඔබට හොඳ ගැටලුවක් මතුවුණා. අපි ඔබයි අපයි හැමෝම ගිහිල්ලා අපි හැමදාම කතා කරේ දහම් කාරණයක් නෙමෙයි අපේ පන්සලට. ඇසල රත්නායක මැතිතුමනි ඔබතුමා ඉතා හොඳ තැනකට ගෙනාවා. මේ අපි ඇත්තටම පන්සලට ගිහිල්ලා අපි අහන්නේ රටේ ලෝකේ තොරතුරු තමයි අපි කතා කරේ. මජ්ක්‍ධිම නිකායවත් ඊක නිකායවත් කතා කරේ නෑ. හොයලා කියන්න අහලා පණිවිඩයක් ගත්තෙත් නෑ. හොඳ තැනකට ඔබ ගෙනාවා වගේම ඒක එහෙම නොවිය යුතුයි කියලා මගේ නම් අදහස්. ඔබේ අදහසත් මට කියන්න. තරුණ තරුණියන් අද මේ විශේෂයෙන් අන්තර්ජාලය තමයි හැම විටින් මේ වසංගත රෝග කාලේ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතවලට භාවනා කරන්න තැනක් තියෙනවද? භාවනා කරන්නේ මොකක්ද? අපි හැම මෛත්‍රී භාවනාව වඩනවද? සමත විදර්ශනාවන් වඩනවද? එහෙම නැත්නම් ඔවුන්ගේ කෙලෙස් දිහා බලලා කෙලෙස් නිවරණයකට යන්න බැරිද? සරල කාරණයකට එන්න බැරිද අපිට? ඔව්. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරන්න අපි මේ හැම වෙලාවෙම අපි හිතනවා භාවනා කියනකොටම අපිට පොඩි බයක් ඇති වෙනවා. කොහොමද මේකට අපි අවතීර්ණ වෙන්නේ? කොහොමද මේකට මුල පුරන්නේ? ඒක හරි බය සහගත කාරණාවක්. ඇත්තටම භාවනාව කියන්නේ අපි එදිනෙදා අපිට සතර ඉරියව්වෙම කරන දෙයක් මිසක් මේක එක තැනකට මුල්ලකට වෙලා ගහක් යටට වෙලා ඉනා කරන දෙයක් නෙවෙයි. මේක අපිට රූප මුණ ගැහෙන්න ඕනේ, ශබ්ද ඇහෙන්න ඕනේ, නාසයට ගන්ධ දැනෙන්න ඕනේ, දිවට රස දැනෙන්න ඕනේ, කයට ස්පර්ශ දැනෙන්න ඕනේ, මනට ධම්ම එකතු වෙන්න ඕනේ. මෙන්න මේවා වුණොත් තමයි අපිට මේ අත්දැකීම ලබන්න පුළුවන්. එතකොට තමයි දැන් අපි අහලා තියෙනවනේ උදයංගම ආස්වාද, උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ. මෙන්න පහ. මේ පහ හුදට තේරුම් ගත්තොත් මේ පහ ඊටා ගැඹුරු කාරණා පහ. මේක තේරුම් ගන්න උදා වෙන්නේ කොහොමද? ඇහැයි බාහිර රූපය එකතු වෙච්ච තැන උදාවීමක් වෙනවා. නාසයයි ගන්ධයයි එකතු වෙච්ච තැන උදාවීමක් වෙනවා. කනයි ශබ්දයයි එකතු වෙච්ච තැන උදාවීමක් තියෙනවා. දිවයි රසයි එකතු වෙච්ච තැන උදාවීමක් තියෙනවා. සෝත විඥානයක් හටගන්නවා. ඉතින් අපි මේ මොහොත කොච්චර වෙලාවක් මේ රස මේ වේද පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න දේවල් කොයිතරම් වෙලාවක් අපිට පවතිනවද? මේවා එතනම සංකතයි, කය ධම්මයි, බය ධම්මයි, නිරෝධ ධම්මයි. මේවා ගැඹුරු ධර්ම කාරණා වුණාට මේක අපිට ප්‍රායෝගිකව බලන්න පුළුවන්. අපුඩියේ උදාහරණයක් ගත්තම ඒ අපුඩියේ කොයිතරම් වෙලාවක් තිබ්බද කියන එක ඔබ හොඳටම දන්නවා. ඔබ දන්නවා මේ අපිට ඇහැට යම් රූපයක් කියලා දෙයක් ගෝචර වෙනවා නම් ඒක කැඩි අපිට පේන දෙයක් මිසක් එක දිගට CCTV කැමරා එකක් වගේ අපිට රූපයක් පේන්නේ නැහැ. බස් රථය කියන කෙනෙකුට මේ අපි මේ ඔබ කියන සියුම් කාරණා එක ඔහුට භාවනාවක් කරන්න බැරිද? බස් රථයේ සිට S2 අරගෙන මේ ලෝකේ රූප පෙනෙද්දි, ශබ්ද ඇසෙද්දි එතන තමයි භාවනාව තියෙන්නේ. ඒ භාවිතා කරන්න ඕනේ තැන එතන තමයි. දැන් අපි කතා කරුවා මේ ඔබ දැකපු වර්ණය ගැන. මේ ඇහැට ගෝචර වෙන්නේ වර්ණ ගෝචර වෙච්ච තැන ඔබට ඒකට පනව ගන්නවා වටිනාකමක්. ඒක සාධාරණද අසාධාරණද කියන එක ඔබ තීරණය කරන්න ඕනේ. මේක වචනෙන් දෙකෙන් කිව්වට මේක තේරෙන්නේ නැහැ. ඔබ යන්න ඔබේ කල්යාණ මිතුර ගාවට යන්න. කල්යාණ මිතුර ස්වාමීන් වහන්සේ ගාවට යන්න. ගිහිල්ලා එතනින් නියම උපදේශ ගන්න. මේක නිකන් අපි පෙන්වන මඟ පෙන්වීමක් විතරයි. මේ පැයක් වගේ කාලයකදී මෙච්චර ගැඹුරක් අපිට එහෙම එකපාරට විදර්ශනා කරගෙන කතා කරගෙන යන්න හැකියාවක් නැහැ. එතනින් එහාට ඔබ මඟ පෙන්වන හැටි කියන්නේ. ඉතින් හරි ඇසල් රත්නායක මැතිතුමනි ඔබේ මේ දහම් පැහැදිලි කිරීමත් එක්ක මට ඔබ පොත්පත් පරිශීලනය කරමින් විශේෂයෙන් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ මේ තුන් පිටකේ පරිශීලනය කරමින් පොත්පත් පරිශීලනය කරමින් ආධුනික මේ ඉගෙන ගන්න දරුවන්ට වැඩිහිටියන්ට ඔබට යම් පණිවිඩයක් දෙන්න පුළුවන්. මේ ඒ පණිවිඩයේ සර්ව සාධාරණ පණිවිඩයක් වෙන්න පුළුවන්. මොකද ඔබත් විශේෂයෙන් යම් වෘත්තියක රැඳෙමින් ඉඳලා ජාත්‍යන්තර පොතපත පරිශීලනය කරමින්
ලොකු සේවයක් කරන කෙනෙක්. මට කියන්න පණිවිඩයක් දෙන්න පුළුවන් දයාබර ප්‍රේක්ෂකයන්ට. ඔබ වගේ ඔවුන්ටත් මේ දහම සතුට ඒ සොම්නස ලබා ගන්නට පාර කියන්න පුළුවන්. කෙටි පැහැදිලි කිරීම. ඔව් ඇත්තටම මේක මගේ ජීවිතයේම අත්දැකීමක් හැටියට ගත්තොත් උදාහරණයක් හැටියට ගත්තොත් මේක හොඳ පාඩමක් වෙයි සියලු දෙනාටම. මම සංගීතයට හරි ඇලුම් කරපු කෙනෙක්. නැටීමට හරි ඇලුම් කරපු කෙනෙක්. මම හෙන්රි ජයසේන මහත්තයාගේ නාට්‍යවල රඟපාලා කලාව හොඳට පරිශීලනය කරපු කෙනෙක්. නමුත් අපිට කල් යෑමේදී අපිට තේරෙන්න පටන් ගත්තා මේ කරන ඒවායි කිසි හරයක් නැති, තීරුමක් නැති අපිව අගාධයටම ඇද දාන කරුණු කාරණා. ඉන් පස්සේ තමයි මේ යෝනිසෝ මනසිකාරය කියන එක මම ටිකක් වැඩියෙන් ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. මම අපේ දරුවන්ට සියලු දෙනාටම කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය තමන්ගේ නායක ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳලා කියන්න ස්වාමීන් වහන්සේ මට මේ යෝනිසෝ මනසිකාරය කියන එක ඉතා ගැඹුරින් පැහැදිලි කරලා දෙන්න. මට මේ ලෝකේ බලන්න, ලෝකේ විවෘත කරලා දෙන්න මේක දකින්න දේ ඒ අරමුණු හටගත්ත තැනම මම අකුසල ධර්ම කොහොමද මම අයින් කරගන්නේ. එතකොට දැන් මේ අකුසල ධර්ම යටපත් කරනකොටම කුසල ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. මේක හරිම පහසුයි මග හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. කල්යාණ මිත්‍ර සේවනයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔබ කියන්නේ මේ සෝයක් දැනෙනවා. ඒ කියන්නේ බුදුදහම කියන්නේ දුකම ප්‍රකාශ කරන එකක් නොව සම්බුදු දහම. මේ දුක තුනී කිරීමෙන් කෙලිස් නිවාරණය කිරීමෙන් ලබන උතුම් සතුට ලබා දෙන ඊටාම නිර්මල දහමක්. මෙවැනි දහමක් අපි පරිශීලනය කළ යුතුයි. අපි ස්තුතිවන්ත වෙනවා දයාබර ප්‍රේක්ෂක ඔබට අපි සමග රැඳී සිටියා. ඔබේ අදහස් අපට කියන්න. හෘදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල. ඔබේ අදහස් අපට ඉක්මනින් දැනුම් දෙන්න 077 321 39 66. දයාබර ප්‍රේක්ෂක ඔබට ඇසල් රත්නායක මහත්මයා නැවතත් දිනක අපේ මේ වගේ මෙදිරියට ගේන්නට අපි පොරොන්දු වෙන ගමම්ම ඔබට ස්තුතිවන්ත වෙනවා ඇසල කුඩා බණ්ඩ රත්නායක මෙතුමනි. ඔබගේ කාලය අපට ඉතාම වටිනවා. ඔබ ලබා දුන්නා. හෘදේ ටීවී ආයතනයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබට ආයුබෝවන් කියනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි. දයාබර ප්‍රේක්ෂක ඔබටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ඔබට තෙරුවන් සරණයි. ආයුබෝවන්. අභිමානේ තස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න. තම ශක්්‍යතාව තම මනසින්ම දැකිය යුතුයි. මේක බුදුන් වහන්සේ දේශනා කරවදාලා පිරිනිවන් පාන ස්වල්ප කාලයකට ඉස්සෙල්ලා තමාම ආත්ම ප්‍රතිචාරණව ආත්මේ ප්‍රදීපයක් කොටගෙන ඉදිරියට යන්න මේක කිව්වේ භික්ෂුන් වහන්සේලාට. ඇයි අපට හොඳ නැද්ද? අපටත් ඒකේ තරමටම අදාළයි අපේ හිතන ඉලක්කය කරා යන්න. දකින්න